සිතෙක් දැන් කර ගැනීමට භාවිතයෙන් ඇති වෙන බාධක සම්බාධක විදිහටයි නම් කරලා තියෙන්නේ. අද පින්වත් මම පින්වත්වත් එක්ක මේ කරගත්ත අවකතුව පිළිබඳව ඇති වටිනාකම වචන දෙකක් කරන්න කැමතියි. පින්වත් බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල ත්‍රිපිටකයේ මහණෙනි ඔබට හැම විට බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය සිහියට නගා ගන්නට පුළුවන් නම් ඔබට හින් සුවයක්, සැපයක්, ශාන්තියක්, නිවනක් සමීප කර ගන්නට පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සියලු කෙලෙස් ප්‍රහීන කළ, සියලු පව් දුරු කළ උත්තම සත්පුරුෂයා. ඒ තුළින් අපිට කිසිසේත් ඒ නිසා අපිට කිසිසේත් උන්වහන්සේ ආත්මාර්ථකාමී අදහසකින් එවැනි ප්‍රකාශයක් කළා කියනක සිතකවත් ඇති නොකර ගත යුතු බවට ඔබට මා කරුණු කියන්නට කැමතියි. පින්වත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. මහා කරුණාව කියලා කියන්නේ ගෙදරට සීමා වෙච්ච, තමන්ගේට සීමා වෙච්ච, තමන්ගේ ඥාතීන් අසල්වැසියන්ට සීමා වෙච්ච කරුණාවක් නෙවෙයි. ලෝකේ සියලු සත්වයන් වෙත සම කරුණාව දක්වපු ශ්‍රේෂ්ඨ පුද්ගලයා නිසා තමයි මහා කරුණාව කියලා සඳහන් කරන්නේ. මහා කරුණාව කියලා කියන්නේ සීමා මායම් නැති, හැමෝටම එක වගේ ස්නේහය ඇති උත්තම පුද්ගලයෙකුට තමයි මේ මහා කරුණාව සමීප වෙන්නේ ඇති කරන්නේ. එනෝ ගත්තාම මා කීපවරක් දැනුවත් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ වරකට මවක්, වරකට පියෙක්, තවත් වරකට ගුරුවරයෙක්, අනුශාසකයෙක්, තවත් වරකට වෛද්‍යවරයෙක්, සල්ලි වෛද්‍යවරයෙක් ආදී වශයෙන් තිසරණ පිළිබඳ ගුණ වර්ණනා කරන කුද්දක පාඨවල බුදුරජාණන් වහන්සේ පිළිබඳව විස්තර කරපු තැන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලාහිරු මඩල නම් ඒ ලාහිරු මඩල තුලින් නික්මෙන රශ්මිය තමයි ධර්මය කියලා කියන්නේ. ඒ රශ්මිය වින්දනය කරන පිරිස තමයි රහතන් වහන්සේලා නැත්නම් ශ්‍රාවකයෝ කියලා කියන්නේ. ඔය විදිහට ඒ තිසරණ ගුණ කියන තැන බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන අනේක විස්තර තියෙනවා. අපි වෙලාවට මතක් කරමු. මෙවර ලිපු ධර්මපත්‍රිකාවෙත් මම සඳහන් කරලා තියෙන්නේ ඔබ ඇලෙනවා නම් ඇලිය යුත්තේම ධර්මයට කියලා. අපි ඇලෙනවා බොහෝ දේවල් වලට. ඒවා සියල්ල තණ්හාවෙන් කෙලවර වෙන ඇලීම් තියෙන. යමෙකුට ධර්මයේ ඇලෙන්නට පුළුවන් නම්, ධම්ම රතියේ යෙදෙන්නට පුළුවන් නම් ඒ තුල බුද්ධ රත්නය, සංඝ රත්නයත් ඇතුල් වෙනවා. එවැනි කතාවක් තමයි මෙතන ධර්මපත්‍රිකාවේ ලියලා තියෙන්නේ. සපින්වත් ඔබට ඒ ගැන මතක් කරන්න කැමතියි. අපි මේ පැය එකමාර තුල ආරම්භක විනාඩි 30 තුල අපි මෙසේ තුනුරුවන් සිහිපත් කිරීම තුල පින්වත්නි ඔබට තේරෙන මට්ටමින් තමයි මේක තේරෙන්නේ. ඔබට හරියට තේරුම් ගන්න පුළුවන් නම් අවබෝධයෙන් මේ කාලය තුල අපි ඉන්නේ නිවන අරමුණු කරගත්ත, නිවන සමීපයට යන්නට වෙහෙසන පිරිසක් විදියට. ඒ නිසා එවැනි සිතුවිලි ඔබ තුළ පහළ කරගෙන ඒ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති වඩනේ කාලය තුළ ඔබ සිත හැම විටම සතුටින් තියාගන්න. ධර්මයේ තුල හැසිරීම තරම් මිහිරක්, සතුටක් වෙන එකක් තුලවත් ලැබෙන්නේ නැති බව කියනවා. පින්නත මේ සද්ධර්මයේ තුල
නිෂ්ඨාව නිවන. නිවන කියලා කියන්නේ කිසිදු දුකක් නැති තැන. අපි අද කරන සූත්‍රවල මේ කරුණු හම්බ වෙනවා. කිසිදු දුකක් නැති තැන. ඒ කිසිදු දුකක් නැත්තේ ඒවා විඳින්නට පුද්ගලයෙක් සත්වයක් ආත්මයක් නැති නිසා. ඒ නිසා තමයි එතන ශාන්තිය නිවන කියලා කියන්නේ. ඒ නිවනට ඇතුල් වෙන ප්‍රධාන දොරටුව තමයි තිසරණ. නිවනට ඇතුල් වෙන ප්‍රධාන දොරටුව තමයි තිසරණ කියලා කියන්නේ. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. කෙනෙක් සැකබිය නැතුව අදහනවා නම්, පිළිගන්නවා නම්, විශ්වාස කරනවා නම් ඔහුට තමයි අචල ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම් ඔහුට තමයි මේ තෙරුවන් ගුණ බලෙන් යම්කිසි පිහිටක්, සරණක්, සාන්තියක් ලැබෙනවා නම් ලැබෙන්නේ. සා හැම විටම ඔබ තුනුරුවන් ගැන හොඳට දැනගන්නට හැම විටම උත්සාහ කරන්න. අනතුරු බුදුරජාණන් වහන්සේ කියන කුද්දක පාඨ කියන මේ වගේ පොතක් තියෙනවා. කුද්දක පාඨ වල පළවෙනි සූත්‍රයේ ඇතුළත් තියෙන තිසරණ ගැන. තිසරණ වල කියන්නේ අවසාන වශයෙන් මේක තමයි නිවනට ඇතුල් වෙන දොරටුව. එසේ නිවනට ඇතුල් වෙන දොරටුවට ඇතුල් වෙච්ච කෙනා තිසරණේ සරණ ගොස් ඔහු විසින් පිළිපැදිය යුත්තේ අනතුරුව දෙවෙනි සූත්‍රයට ඇතුළත් කරලා තියෙන සික්ඛාපද. ඒක දෙවෙනි සූත්‍රයේ කුද්දක පාඨ වල තියෙන ශික්ෂාපද. අපි හැම කටයුත්තක්ම ආරම්භ කරන්න කලින් නමස්කාරය කියලා තෙරුවන් සරණ ගිහිල්ලා ඒ තුල අපි සික්ඛාපද සමාදන් වෙනවා. ඒ සික්ඛාපද සමාදන් වීම තුලත් විශේෂත්වයක් තියෙන බව පේනවා. බුදුරජාණන් වහන්සේ ඒ සික්ඛාපද පිළිබඳ කර තිබෙන විස්තරය තුල මේවා ඔබට මෙච්චර සමීපව අහන්නට අවස්ථාවක් ලැබීම ගැන ඔබ සතුටු වෙන්න. සික්ඛාපදවල තියෙන වලකිවි සහ සමාදන් කියලා දෙකක්. පාණාතිපාතා වේරමණී අනෛති සතුන් ඝාතනය කිරීමෙන් වලකිවි කියන එක සික්ඛාපදයක්. ඒ තුළ ඇති කරගන්නේ ශික්ෂණයක්, හික්මීමක්. ඒ හික්මීම නිවන දක්වාම ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට සමාදන් කියන වචනය තුළ සික්ඛාපදං සමාදියාමි කියන සමාදන් කියන වචනය තුළ අර්ථ ගොඩක් අර්ථ ගන්නවල තියෙනවා පිළිගන්න. ඒ ශික්ෂාපදයක් සමාදන් වෙනකොට සමාදන් විය යුත්තේම ආරක්ෂා කිරීමේ ගිවිසුමක් යටතේ. අඩ කිරීමේ ගිවිසුමකින් නෙවෙයි. මම ඒ ශික්ෂාපදය හැම විට රැකීමට පොරොන්දු වීමක් තමයි එතන තියෙන්නේ. ඒ පොරොන්දු වීම තමයි ඔබ මේ වෙනකොට මම දැනුවත් කරලා තියෙන්නේ ආර්යකාන්ත සීලයක් කියලා. එතකොට තමයි ඒක ආර්යකාන්ත සීලයක් බවට පත් වෙන්නේ. සමාදානයක් බවට පත් වෙන්නේ. වැළකීම විතරක් මදි. වැළකිච්ච එක 4 ක්‍රමයකට ආර්යකාන්ත සීලය තුළ ක්‍රම 4ක් තියෙනවා. 4 ක්‍රමයකට ඒක ආරක්ෂා කරන්න ඕන. කඩ කරන්න නරකයි. ඒ 4 ක්‍රමය කොහොමද? අකණ්ඩ, අජිද්ද, අකම්මාස, අසබල. ආර්යකාන්ත කියලා ආර්ය කියලා කිව්වේ උතුමන්, ආර්යයන් වහන්සේලා. කාන්ති කියලා කිව්වේ ප්‍රශංසාවට ලක් වෙන, බැබලෙන. ආර්යයන් වහන්සේලා අතර බැබලෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම සමාදානය කරගත්තා. ඒ නිසා තමයි ආර්යකාන්ත සීලය කියලා කියන්නේ. ඔබ සාමාන්‍යයෙන් බණ අහනකොට නිකන් අහලා තියෙනවා සිල්වතෙක් සභාවක් මැදට යන්න බය නැහැ කියලා. අහලා තියෙනව නේද? පසුබහින්න ඇකිලෙන්න පස්සට යන්න බය නැහැ. සිල්වත් කෙනා හැම විටම සභාව මැදට යන්නට කිසිදු බියක් නැහැ. හේතුව ඒක ආර්යකාන්ත ලෙස හෝ රකින්න නිසා. සමාදන් වෙච්ච සීලය
කඩ නොකොට රැකීම තමයි අඛණ්ඩ කියලා කිව්වේ. එක කඩ නිකිරීමේ අදහසින් තමයි ඒක ගන්න ඕනේ. දෙක ඒක හිල් කරගන්නට එපා. ජිත්‍ර කියලා කිව්වේ. ජිත්‍ර කියන්නේ හිල්. ඒ සිල්පද 5 තුල හෝ 8 තුල හෝ 10 තුල හෝ හිල් හදාගන්න එපා. හිල් හදාගත්තාම මොකද වෙන්නේ? දැන් වස්ත්‍රයක හිලක් ඇදුණොත් ඒක වටිනාකම බාල වෙනව නේද? අද නම් වටිනාකම දීලා එකට අලුතෙන් නේද? හිල්ල දිච්චවට කෑලි මුට්ටු කරලා වටිනාකම දීලා ඒවා විකුණන්නත් තියෙනවා. දැන් මම උගා කාලේ ඉඳලා මහා නදින් නෑ මිනිස්සු. නේ? ඒ සංස්කෘතිය කියලා බුදුහාමුදුරු උගන්වනවා. ඒ වහන්දුරු කියනවා අලුත් ඇලියා කරලා පාවිච්චි කරන්න. අට පිළිකර වලට ඉදිකට්ටි බේකටයි. නූල් ටික පින්ඩ පාතෙන් ලබා ගන්න ඕන. තමන්ගේ සිවුර අන්තිම දක්වා පාවිච්චි කරන්න. ඒ විදිහට හිල් කරගත්තොත් මේ සිල්පද කොහොමද හිල් කරගන්නේ? දැන් අපි අට්ටංග පෝසතේ සිල් කරගත්තාම මොකද සමාදන් වුණාම ආමෝසෙන් පැය 12ක්වත් රකින්නව නේද? ඒ පැය 12 තුල පැයක් විතර කාලා බුදිය ගත්තොත් එහෙම මෙතන හිලක් තියෙනවා. දෙන්නේ එකතු වෙලා ධර්මයේ නැතුව අරයාගේ ඇදී මෙයාගේ ඇදී අරයා ඉන්න හැටි බලපුවම මේ ටිකේ කතා කරොත් ඒවා හිල්. අජිද්ද ඊළඟට අකම්මාස කියලා කියන්නේ හොඳින් රැක්ක සීලයේ බලය, ඒ කියන්නේ හොඳින් රැක්ක සීලයේ තියෙන වටිනාකම අඩු කරගන්න එපා. අපි දන්නවා ඒක උපමාවලින් තියෙන අටුවාවලත් ගවයෙක්ගේ පිටහම පිළිබඳව. ගවයෙක්ගේ පිටහම එකම පාටකින් තුමුණොත් හරි වටිනකමක් තියෙනවා. ඒ අතරතුර තැන් වල පුල්ලි වැටුණොත් එහෙම. ඒ පුල්ලි වැටුනාම ඒ හැමේ අගේ අඩුයි. දැන් අපිට මේක එච්චර තේරෙන්නේ නැහැ. දැන් ඉන්දියාවේ ගවයෝ හරියට ඉන්න පළාත්. ඔය යුරෝපීය රටවල් වල බැටළුවෝ ගවයෝ හරියට හදනවා. හදලා ආම එක විදිහට තුනක් තමයි ඒ ආන් වලින් සපත්තු අරව එක විදිහකට හදන්න පුළුවන්. ඒතර ඒවල වටිනකම වැඩි. නැත්නම් පාට තියෙන අමක් එක්ක අර කැරුවොත් ඒ විදිහට පුල්ලි හදාගන්න නැතික තමයි අකම්මාස කියලා කියන්නේ. අසබල කියලා කිව්වේ පහක් රැක්කනම් ආම බලවත්ව අර කලින් කියපු තුන වලින් හානි කරගන්න නැතුව එකට තියාගන්නට ඕන. කැඳි පහක් අරගෙන පොඩි කඹයක් රණුවක් කැඹරුවොත් කැඳි පහක් අරගෙන ඒ කැඳි පහෙන් එක කැඳක් ඇදුනොත් එහෙම බලයේ තියෙන කීයකද? කැඳි 4කයි තියෙන්නේ. දෙකක් ඇදලා ගියොත් එහෙම 3කයි තියෙන්නේ. ඒ විදිහට බල අඩු කර නොකර ආරක්ෂා කරගත්තොත් ඒක තමයි සමාදම් වෙනවා කියන එකේ අදහස තියෙන්නේ. ඒක දන්නේ නැති නිසා සමහරවිට ඉතින් කමන්නේ කියලා වෙනවා නේද? ඒක ගැන පස්සේ කතා කරමු. අන්න ඒ විදිහ ප්‍රකාශයක් තියෙනවා, පැහැදිලි කිරීමක් තියෙනවා. ඔය කුද්දක පාඨ කියන කුද්දක නිකායටයි එක පොතක් කුද්දක පාඨ කියලා කියන්නේ ඒකේ සිල් පිළිබඳව කතා කරපු තැන් වල විදිය. ඒතකොට සිල් ගත්තාම මොකද්ද කරන්න ඕනේ? ඒ කියපු ශික්ෂාපදයෙන් වළකින්න ඕනේ. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඒ වැළකීම අර විදිය කියපු කරුණු හතරින් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ ආරක්ෂා කර ගැනීමට පස්සේ තවත් දෙයක් උගන්වනවා මේ සරණ සීලය තුළ. සික්ඛාපද තුළ තවත් දෙයක් උගන්වනවා. ඒක මොකක්ද පින්නත්? අපි විසාක උපෝසත සූත්‍රය තුළ මම හැමතිස්සෙම මතකද උදාහරණ ගන්න සූත්‍රය. ඒකදී අපි පැහැදිලි කළා විසාකාවට බුදුහාමුදුරුවෝ කියනවා විසාකාවනි ඔබ අද මේ ගත්ත සීලය තුළ ඔබේ වියුත්තේ ඔබේ සිතේ තිබෙන කිලිටි අඩු කර ගැනීමක්. අද මොකද්ද කරගන්න ඕනේ? සිතේ තිබෙන කිලිටි අඩු කර ගැනීමක්. දැන් සිල් ගත්තාම මොකෙන්ද කිලිටි අඩු වෙන්නේ? ආය සංවර කරගෙන වචනේ සංවර කරගෙන.
ඔබ කයයි වචනේ දෙකෙන් සිදුවෙන වැරදි ටික සංවර කරගත්තොත්, ඉක්මවා ගත්තොත්, වළක්වා ගත්තොත් ඔබට ඒ තුළ පිහිටක් තිබෙනවා. ඒ තුළ ඵලයක් තිබෙනවා. ඒ තුළ වටිනාකමක් අගයක් ප්‍රතිඵලයක් තියෙනවා. අන්න ඒ වගේ මේ අකණ්ඩව, අජිත්‍රව, අකම්මාසව, අසබලව ආර්යකාන්ත ලෙස මේ සීලය ආරක්ෂා කරගත්තොත් මේ ආරක්ෂා කරගන්නේ කුමටද කියන සිත තමා තුළ මතුවෙලා තියෙන්න ඕන. මොකටද මේක කරන්න කියලා තමන්ගේ හිතේ හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්න ඕන. මොකටද මේ සිල් ගන්නෙ? සිල් අරගෙන හිතේ කිලුට්ටු අඩු කරගන්නේ මොනවටද? කියන දේ ප්‍රශ්න වලට පිළිතුර හැමතිස්සෙම ඔබ ළඟ තියෙන්න ඕන. උත්තරේ මොකක්ද වෙන්න ඕනේ? නිවන එකම අරමුණ. මේ අතුළුනේ මොකටද ඉස්සරන අරගෙන නිවනින් පිට අවසන් කරන්නේ. එහෙම නැතුව බ්‍රහ්ම ලෝකවලවත්, දිව්‍ය ලෝකවලවත්, අපායවත්, ආපෝ මනුස්ස ලෝකවලත් ඉන්න නෙවෙයි. ඒ නිසා ඒ වලකෙමි සමාදන් වෙමි ආර්යකාන්ත ලෙස රකිමි කියන යන්ට පස්සේ තවත් ත්‍රිශික්ෂාවක් අපිට කියලා දීලා තියෙනවා. ඒ ත්‍රිශික්ෂා කියලා කියන්නේ ත්‍රිවිධ විදියකට එක්වීම. ඒ මොකක්ද ඒ ත්‍රිශික්ෂා? කිව්වා හරි කියන්නේ අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා. බුදුහාමුදුරුවෝ ලෝ පහළ වෙන්න කලින් මොකද්ද තිබුණේ? ලෝ පහළ වෙන්න කලින් මොකක්ද තිබුණේ? හැම සුමානෙම කතා කරන්නේ මොනවද තිබුණේ? සීල සමාධි ප්‍රඥා තිබුණේ. සීල සමාධි ප්‍රඥා තිබුණේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ලෝක පහළ වෙන්න කලින් හිටිය ඇත්තු සිල් ගත්තේ මොනවටද? නිවන ගැන අහලා තෝරන දේවල්. නෑ මේක අස්සසුතං වචනයක් නිවන. නේද? ධම්මචක්ක කියන්නේ එහෙමනේ. මීට පෙර නෑසු විරු වචනයක් මේක. නිසා ඒගොල්ලෝ දැනගෙන හිටින්නේ නෑ. ඒගොල්ලෝ සිල් ගත්තේ මොකටද? ඒගොල්ලෝ සිල් ගත්තේ දිව්‍ය ලෝකයන්. ඒගොල්ලෝ භාවනා කළේ මොකටද? බ්‍රහ්ම ලෝකයන්. ඒගොල්ලෝ අරූපාවචර ධානය වැඩි මොකටද? අරූපාවචර ලෝක වලට යන්නේ. ඒගොල්ලෝ ඉස්සෙව තමයි නිවන්නේ කියලා. සාස්ත්‍ව උච්ඡේදවාදී දෘෂ්ටි වල. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිට කියනවා මේ ඔබ ගත්ත සීලය නිවන අරමුණු කරගන්න. ඒක එතකොට අදි සීලයක් වෙනවා. එතන අදි කියලා කියන්නේම නිවන අරමුණ කියනවා. අදි චිත්ත කියලා කියන්නේ ඒගොල්ලෝ භාවනා කළේ බ්‍රහ්ම ලෝක අරූපාවචර වලට යන්නේ විදියට. අපි භාවනා කරන්නේ නිවන් යන්න. ඒකේ ප්‍රඥාව පහළ කරගත්තේ අරතන් වලට යන්න. අපි අධි ප්‍රඥාව පහළ කරගන්නේ නිවන් යන්න. ඒවත් කියලා තියෙනවා මේ සික්ඛාපද කොටසේ කුද්දක පාඨවල. ඒසප් පින්වත් දැනුවත් වෙන්න. දැනුවත් වෙන්න. ඔබ සිල් විතරක් ගත්තොත් ඒක පිනක් දිවි ලෝකේ යනවා. ඔබ භාවනා විතරක් කළොත් ඒක පිනක් බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. ඔබ අරූපාවචර ධ්‍යාන හතර වැඩිවොත් ආඥායතන ආදි වශයෙන් ඒව සංඥාන ඒ හතර වැඩිවොත් ඔබට අරූපාවචර යන්න පුළුවන්. එහෙම තමයි දැන් ගොඩක් අය කරන්නේ. බණ කියන්නේත් එහෙමයි. නිෂ්ඨාව ගැන මතක් කරන්නේ ඔබ හොඳින් සිල් රකින්න කියලා. නමුත් අරමුණු විය යුත්තේම නිවනමයි. නිවන අරමුණු වෙච්ච කෙනා තමයි අර කියපු තැන් වලින් අරක වැළකෙන මේ විදිහට ආරක්ෂා කරලා මේ විදිහට අදි සීල අදිත්‍ය අදි ප්‍රඥා විදිහට කාටුත් කරලා එයා නිවන සාක්ෂාත් කරගන්න. නිවන ගැන මනවින් පැහැදිලි කර තියෙන පිළිපොත. ඒ නිසා අපි ඒ ගැන දැනුවත් වෙන්නට කියලා මතක් කරගන්න.